A+ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට අද මේ වීඩියෝව ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. මොකද අද මේ වීඩියෝ තුලින් අපි කතා කරන්නේ රසායන විද්‍යාවට අයත් පාඩමක් වන අම්ල භස්ම හා ලවණ කියන කොටස. මෙහි විශේෂත්වය තමයි ඔයාලට මේ පාඩම පරීක්ෂණත් ඇතුළුව තමයි අපි කියලා දෙන්නේ. එතනදී විශේෂයෙන්ම ඔයාලට මේ පාඩමට අදාළ සියලුම පරීක්ෂණ කරන ක්‍රමය හා ඒවායින් ලබා ගන්නා සියලුම නිරීක්ෂණයන් පියවරෙන් පියවර අපි පෙන්නනවා. එහෙනම් අපි මේ පාඩම මේ පරීක්ෂණත් සමගම අවබෝධ කරගන්න උත්සාහ කරමු. මුලින්ම අපි බලමු මේ අම්ල භස්ම හා ලවණ කියන්නේ මොනවද කියලා. ඇයි සමහර පළතුරු ඇඹුල්? ඔයාලා අත්දැකීමෙන්ම දන්නවා සමහර පළතුරු කියන්නේ දොඩම්, නාරං, සියඹල, අන්නාසි වගේ පළතුරු ඇඹුල් රසයකින් යුක්ත බව. මේ ඇඹුල් රසට හේතුව තමයි අම්ල කියලා හැඳින්වෙන රසායනික ද්‍රව්‍යයක් ඒ තුල අන්තර්ගත වීම. ඒ වගේම සමහර ද්‍රව්‍ය සබන් වැනි ලිස්සන සුළු බවකින් යුක්තයි. මේකට හේතුව මොකද්ද? ඔයාලට දැනිලා ඇති අපි සබන් වගේ ද්‍රව්‍යයක් අල්ලද්දී ලිස්සන සුළු බවක් තියෙනවා. ඒ වගේම හුණු වැනි ද්‍රව්‍ය අල්ලද්දී අපිට ලිස්සන සුළු ස්වභාවයක් දැනෙනවා. මේකට හේතුව තමයි ඒවායේ අඩංගු භස්ම කියලා හැඳින්වෙන රසායනික ද්‍රව්‍යයක් තිබීම. හැබැයි සමහර ද්‍රව්‍යවල මේ අම්ල හෝ භස්ම ගති නැහැ. අපි උදාහරණයක් ගත්තොත් ජලය, මද්දසාර, ලුණු ද්‍රාවණ, භූමි තෙල් වැනි ද්‍රව්‍යවල මේ අම්ලවත් භස්මවත් ගතියක් නැහැ. ඒකට හේතුව මේ අම්ල හා භස්ම ගතිය අඩංගු ද්‍රව්‍ය ඒවායේ නොතිබීම. ඒ කියන්නේ මේ දේවල් උදාසීනයි. අපි මුලින් කතා කරපු අම්ල කියන රසායනික ද්‍රව්‍යත් භස්ම කියන රසායනික ද්‍රව්‍යත් එකිනෙක ප්‍රතික්‍රියා කරලා මේ ලවණ හදනවා. මේ ලවණ ආම්ලික වෙන්නත් පුළුවන්, භාෂ්මික වෙන්නත් පුළුවන්, ඒ වගේම උදාසීන වෙන්නත් පුළුවන්. මොකද මේ ලවණ ප්‍රතික්‍රියා කරන අම්ලයේ හෝ භස්මයේ ප්‍රබලතාව පදනම් කරගෙන තමයි ඒවායේ මේ ආම්ලිකද, භාෂ්මිකද, උදාසීනද කියන ගතිගුණ පෙන්වන්නේ. මේ පිළිබඳව අපි ඉදිරියේදී වැඩිදුර කතා කරනවා. උදාහරණයක් විදිහට මතක තියාගන්න සාමාන්‍යයෙන් ප්‍රබල අම්ලයක් හා ප්‍රබල භස්මයක් එකිනෙක ක්‍රියා කළොත් තමයි මේ උදාසීන ලවණයක් හදන්නේ. ඒකින්ද ඔයාලා වැරදි අදහසක් ගන්න එපා මේ ලවණ සියල්ලම උදාසීනයි කියලා. දැන් ඔයාලට මේ අම්ල, භස්ම, උදාසීන ද්‍රව්‍ය ඒ වගේම ලවණ කියන්නේ මොනවද කියලා පුංචි අදහසක් ගන්න පුළුවන්. දැන් අපි බලමු අපි එදිනෙදා ජීවිතයේ භාවිතා කරන මේ අම්ල, භස්ම, ඒ වගේම උදාසීන ද්‍රව්‍ය, ලවණ වර්ග මොනවද කියලා. මීට අමතරව අපි පාසල් විද්‍යාගාරයේදී මේ අම්ල, භස්ම, උදාසීන ද්‍රව්‍ය හා ලවණ පිළිබඳ කතා කරනවා. ඒ වගේම ඔයාලා විද්‍යාගාරයේදී දැකලා ඇති මේ ද්‍රව්‍ය උදාහරණයක් විදිහට ගත්තොත් අපි පාසල් විද්‍යාගාරයේදී භාවිතා කරන අම්ල වර්ග හයිඩ්‍රොක්ලෝරික් අම්ලය, සල්ෆියුරික් අම්ලය, නයිට්‍රික් අම්ලය වගේ අම්ල. මොනවද අපි විද්‍යාගාරයේදී භාවිතා කරන භස්ම? ඔයාලා දැකලා ඇති සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්, ඇමෝනියා ද්‍රාවණය වගේ දේවල් තමයි භස්ම විදිහට අපි පාවිච්චි කරන්නේ. ඒ වගේම ඔයාලා දන්නවා උදාසීන ද්‍රව්‍යයකට හොඳම උදාහරණය තමයි සංශුද්ධ ජලය. අපිට සෝඩියම් ක්ලෝරයිඩ්, ඒ කියන්නේ ලුණුත් මේ යටතට ගන්න පුළුවන්. ඒ වගේම උදාහරණයක් විදිහට මද්දසාර වගේ දේවලුත් මේ උදාසීන ද්‍රව්‍ය වලට උදාහරණයක්. ලවණ වලට උදාහරණ ගත්තොත් හොඳම උදාහරණය තමයි සෝඩියම් ක්ලෝරයිඩ්, ඒ කියන්නේ ලුණු. ඒ වගේම පොටෑසියම් ක්ලෝරයිඩ්, මැග්නීසියම් නයිට්‍රේට් වැනි ද්‍රව්‍යත් ලවණ විදිහට අපි සලකනවා. අපි දැන් බලමු පාසල් විද්‍යාගාරයේ ඇති මෙවැනි ද්‍රව්‍ය කීපයක්. ඔයාලට මෙතන පේනවා කොපර් සල්ෆේට් ලවණය සහ සෝඩියම් ක්ලෝරයිඩ් ලවණය.
නිල් පාටින් පේන්නේ කොපර් සල්ෆේට් ලවණය, සුදු පාටින් පේන්නේ සෝඩියම් ක්ලෝරයිඩ්. මේ තනුක සල්ෆියුරික් අම්ලය, ඒ වගේම මේ තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. මෙය අවර්ණ ද්‍රාවණ දෙකක්. මෙතන ඔයාලට පේනවා තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් භස්මය. මේ උදාසීන ද්‍රව්‍යයක් වන ජලය. දැන් අපි මේ පාඩමේ විශේෂම කොටසටයි යන්නේ. ඒ කියන්නේ මේ අම්ල භස්ම හඳුනා ගැනීම. මෙතන විශේෂත්වය වන්නේ මේ අම්ල භස්ම හඳුනා ගැනීම අපි පරීක්ෂණ මගින් ඔයාලට පෙන්වනවා. එතකොට ඔයාලට ඒ අත්දැකීම මෙතනින්ම ලබා ගන්න පුළුවන්. පරීක්ෂණයට යන්න කලින් අපි ටිකක් කතා කරමු මේ අම්ල භස්ම හඳුනා ගැනීමට පාවිච්චි කරන්නේ මොන වගේ ද්‍රව්‍යද කියලා. ඔයාලා 7 වසරේත් ඉගෙනගෙන තියෙනවා අපි මේ අම්ල භස්ම හඳුනා ගැනීමට පාවිච්චි කරන්නේ දර්ශක. මොකද මේ දර්ශක අම්ල හා භස්ම සමග වෙනස් වර්ණ ලබා දෙනවා. අපි උදාහරණ විදිහට ගත්තොත් මේ දර්ශක ස්වභාවික දර්ශක විදිහටත් පරිසරයේ දකින්න තියෙනවා. ඒ වගේම විද්‍යාගාරෙත් අපි දර්ශක පාවිච්චි කරනවා. ඔයාලා 7 වසරේදී ඉගෙනගෙන ඇති ස්වභාවික දර්ශක විදිහට වදමල් තම්බාගත් යුෂ, නිල් කටරුළු මල් තම්බාගත් යුෂ, පුවක් තැඹූ ජලය, කහ තැඹූ ජලය වැනි ද්‍රව්‍ය ස්වභාවික දර්ශක විදිහට ඕගොල්ලෝ හදාගත්තා. හැබැයි අපි විද්‍යාගාරයේ භාවිතා කරන දර්ශක මීට වඩා වෙනස්. උදාහරණයක් විදිහට අපි ලිට්මස් කඩදාසි විද්‍යාගාරයේදී දර්ශක විදිහට පාවිච්චි කරනවා. මේ ලිට්මස් කඩදාසි වර්ග දෙකක් තියෙනවා. නිල් ලිට්මස් සහ රතු ලිට්මස් කියලා. ඒ වගේම pH කඩදාසිද ෆිනොප්තලින් දර්ශකය සහ මෙතිල් ඔරේන්ජ් දර්ශකය අපි මේ විද්‍යාගාරයේදී භාවිතා කරන දර්ශක. දැන් අපි ඔයාලත් එක්ක මේ පරීක්ෂණය සිදු කරන්නේ විද්‍යාගාරයේදී භාවිතා කරන දර්ශක භාවිතයෙන් අම්ල භස්ම හඳුනා ගැනීම කියන මාතෘකාව යටතේ. ඔයාලට මෙතන පේනවා විද්‍යාගාරයේ භාවිතා කරන දර්ශක කිහිපයක්. මේ මෙතිල් ඔරේන්ජ් ඔයාලට පේනවා ඒකේ වර්ණය. මේ තියෙන ෆිනොප්තලින් අවර්ණ ද්‍රාවණයක්. මේ pH කඩදාසි තියෙන්නේ මේක කහ පාට කඩදාසි වර්ගයක්. pH පරිමාණය වර්ණයත් සමග තියෙනවා. මේ පේන්නේ රතු ලිට්මස් කඩදාසි. ඔයාලට මේ කඩදාසියේ වර්ණය පේනවා. මේ තියෙන්නේ නිල් ලිට්මස්. හොඳට බලා ගන්න වර්ණය. දැන් අපි ෆිනොප්තලින් දර්ශකයේ භාවිතයෙන් අම්ල හා භස්ම හඳුනා ගනිමු. දැන් බලමු අපි මේ ද්‍රාවණ කිහිපය පිළියෙල කරලා තියෙන විදිහ. ඔයාලට මෙතන පේනවා තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය, තනුක සල්ෆියුරික් අම්ලය, දෙහියුෂ, විනාකිරි, සබන්දියර, තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. මෙතන මම ඔයාලට කියලා දෙන්නම් ෆිනොප්තලින් කියන දර්ශකය පාවිච්චි කරලා අපි අම්ලයක් සහ භස්මයක් අඳුරගන්නේ කොහොමද කියලා. මේ තමයි ෆිනොප්තලින් ද්‍රාවණය. මේක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් භස්මයට දැම්මහම මේ පැහැය තමයි අපිට පේන්නේ. ඒ කියන්නේ භස්මයකදී ෆිනොප්තලින් රෝස පැහැයට හැරෙනවා. මේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය අම්ලයකට ෆිනොප්තලින් දැම්මහම පැහැයක් පෙන්වන්නේ නැහැ. අවර්ණ විදිහටම තියෙනවා. සාමාන්‍ය ෆිනොප්තලින් දර්ශකය මේ විදිහට අම්ලයකට සහ භස්මයකට දැම්මහම පැහැය වෙනස් වෙන ආකාරය වල දැනගෙන ඉන්න ඕන මේ අම්ල භස්ම හඳුනා ගැනීමේදී. දැන් අපි මේ ෆිනොප්තලින් දර්ශකයේ මේ ද්‍රාවණ වලට බිංදු කිහිපයේ බැගින් දාලා බලමු.
මුලින්ම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලට දානවා. හොඳට බලා ගන්න වර්ණ වෙනස් වීම. සබන් දියරයට දානවා. දැන් බලන්න මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලට දැම්මහම වර්ණ විපර්යාසයක් වෙලා තියෙනවා. ඔයාලට පේනවා ඒක රෝස පැහැයට හැරිලා. සබන් දියර වලටත් දැම්මහම ඉහි වර්ණය රෝස පැහැයට හැරෙනවා. දැන් අපි මේ ෆිනොප්තලින් ද්‍රාවණයේ විනාකිරි වලට බිංදු කිහිපයක් දමමු. දෙහියුෂ වලට දානවා. තනුක සල්ෆියුරික්, තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලයටත් දැම්මා. දැන් බලන්න හොඳට මේ විනාකිරි වලට ෆිනොප්තලින් දැම්මට පැහැය වෙනසක් වෙලා නැහැ. ඒ විදිහටම තියෙනවා. දෙහියුෂ වල කිසි වෙනසක් නැහැ. සල්ෆියුරික් වල වෙනසක් නැහැ. හයිඩ්‍රොක්ලෝරික් වල වෙනසකුත් නැහැ. එහෙනම් ඔයාලට මේ වර්ණ විපර්යාසය හොඳින් පේනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ සබන් දියර වල පමණයි වර්ණ වෙනසක් උනේ. එහෙනම් අපි දන්නවා ෆිනොප්තලින් රෝස පැහැයට හැරෙනවා නම් එම ද්‍රාවණය භස්මයක් කියලා. ෆිනොප්තලින් දැම්මහම වර්ණ විපර්යාසයක් පෙන්වන්නේ නැත්නම් එය ආම්ලයක් හෝ උදාසීන ද්‍රව්‍යයක්. දැන් මේ ෆිනොප්තලින් භාවිතයෙන් ඔයාලට මේ ද්‍රාවණ ආම්ලයක්ද භස්මයක්ද කියලා අඳුර ගන්න පුළුවන්. දැන් අපි මෙතිල් ඔරෙන්ජ් කියන දර්ශකය පාවිච්චි කරලා මේ අම්ල භස්ම හඳුනා ගනිමු. මෙතිල් ඔරෙන්ජ් කියන දර්ශකය සාමාන්‍යයෙන් රතු පැහැයට හුරු තැඹිලි පාටක් තමයි පෙන්වන්නේ. ඒ ජලීය ද්‍රාවණයකදී අපිට කහ පැහැයෙන් උනත් දකින්න පුළුවන්. මෙතනදී ඔයාලට පේන මෙතිල් ඔරෙන්ජ් දර්ශකය රතු පැහැයට හුරු තැඹිලි පැහැයක් පෙන්වනවා. මේ අම්ලයක් සමග පෙන්වන වර්ණය තමයි රතු වර්ණය. මේ භස්මයකට දැම්මහම එහිදී කහ පැහැති වර්ණයක් පෙන්වනවා. දැන් අපි මෙතිල් ඔරෙන්ජ් කියන දර්ශකය මේ ද්‍රාවණයට බිංදු කිහිපය බැගින් එකතු කරමු. මුලින්ම අපි ඩ්‍රොපර් එකට මෙතිල් ඔරෙන්ජ් ගන්නවා. දැන් තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලට බිංදු කිහිපයක් දමනවා. පිළිවෙලින් සබන් දියර වලට, විනාකිරි වලට, දෙහියුෂ වලට, තනුක සල්ෆියුරික් වලට, තනුක හයිඩ්‍රොක්ලෝරික් වලට. දැන් බලන්න වර්ණ විපර්යාසය කොහොමද කියලා. අපි ටිකක් සොලවන්න ඕන මේ දර්ශක දැම්මට පස්සේ. මොකද දර්ශකයේ හැමතැනම පැතිරෙන්න අපි එහෙම කරන්නේ. දැන් ඔයාලට පේනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල පැහැය කහ පැහැයට හැරිලා තියෙනවා. ඒ වගේම සබන් දියර වල පැහැයත් කහ පැහැයට හැරිලා තියෙනවා. විනාකිරි වල රතු වර්ණයට හැරිලා තියෙනවා. ඒ වගේම දෙහියුෂත් රතු පැහැයක් දිස් වෙනවා. තනුක සල්ෆියුරික් වලත් රතු පැහැයක් දිස් වෙනවා. ඒ වගේම තනුක හයිඩ්‍රොක්ලෝරික් ද්‍රාවණයේ වර්ණය රතු පැහැයට හැරිලා. එහෙනම් අපි දන්නවා මෙතිල් ඔරෙන්ජ් දර්ශකය යම් ද්‍රාවණයකට එක් කළාම එම පැහැය රතු වර්ණයට හැරෙනවා නම් ඒ අම්ලයක්, කහ වර්ණයට හැරෙනවා නම් එය භස්මයක් කියලා. දැන් ඔයාලට මේ මෙතිල් ඔරෙන්ජ් දර්ශකයේ වර්ණ විපර්යාසය මගින් මේ ද්‍රාවණ අම්ලද භස්මද කියලා අඳුර ගන්න පුළුවන්. අපි බලමු ලිට්මස් කියන දර්ශකයේ භාවිතයෙන් අම්ල හා
භස්ම හඳුනාගන්නේ කොහොමද කියලා. අපි දන්නවා ලිට්මස් කඩදාසි වර්ග දෙකක් තියෙනවා. නිල් ලිට්මස් සහ රතු ලිට්මස් කියලා. දැන් අපි ලිට්මස් කඩදාසි වලට මේ අම්ලයක් සහ භස්මයක් දාලා බලමු. ඒවයි පැහැයන් වලට මොනවද වෙන්නේ කියලා. අපි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන භස්මයෙන් බිංදු කිහිපයක් මේ නිල් ලිට්මස් සහ රතු ලිට්මස් කඩදාසි වලට දාලා බලමු. නිල් ලිට්මස් වලට දැම්මම ඔයාලට පේනවා එහි වර්ණයේ වෙනසක් වෙන්නේ නැහැ. රතු ලිට්මස් වලට දැම්මම පේනවා ඔයාලට එහි රතු පැහැය නිල් පැහැයට හැරෙනවා. ඊළඟට මේ ජලයෙන් හොදලා නැවත තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලයෙන් බිංදු කිහිපයක් ඩ්‍රොප් එකකට ගන්නවා. අරගෙන අපි මේ ලිට්මස් කඩදාසි වලට එක් කරමු. රතු ලිට්මස් වලට දැම්මහම ඔයාලට පේනවා පැහැය වෙනසක් නැහැ. නිල් ලිට්මස් වලට දාද්දී ඔයාලට පේනවා පැහැය රතු පැහැයට හැරුණා. එහෙනම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන භස්මය දැම්මහම නිල් ලිට්මස් වල පැහැය වෙනස් වෙන්නේ නැහැ. රතු ලිට්මස් නිල් පැහැයට හැරෙනවා. අම්ලය දැම්මහම රතු ලිට්මස් වල පැහැය වෙනසක් වෙන්නේ නැහැ. නිල් ලිට්මස් රතු පැහැයට හැරෙනවා. අපි දැන් මේ ද්‍රාවණ වලින් බිංදු කිහිපය බැගින් මේ නිල් ලිට්මස් වලට දාලා බලමු මොකද පැහැයට වෙන්නේ කියලා. ඔයාලට වර්ණ විපර්යාසය හොඳට දැක ගන්න ඕන හින්දා අපි මේ නිල් ලිට්මස් මේ විදිහට සුදු පාට බෑග්ග්‍රවුන්ඩ් එක තියලා තියෙන්නේ. ද්‍රාවණ වලින් තමයි අපි බිංදු කිහිපය බැගින් මේට එකතු කරන්නේ. දැන් බලමු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් බිංදු කිහිපයක් නිල් ලිට්මස් වලට දැම්මහම මොකද වෙන්නේ කියලා. දැන් සබන් දියර වලින් එකතු කරනවා. ඊළඟට අපි විනාකිරි වලින් ඩ්‍රොප් එකකට බිංදු කිහිපයක් අරගෙන නිල් ලිට්මස් කඩදාසියට එකතු කරලා බලමු. ඔයාලට පේනවා එහි වර්ණය රතු පැහැයකට හැරෙනවා. ඊළඟට දෙහියුෂ මේකෙන් අපි බිංදු කිහිපයක් ගන්නවා ඩ්‍රොප් එකකට අරගෙන නිල් ලිට්මස් වලට දානවා. එයත් රතු පැහැයට හැරෙනවා. ඊළඟට තනුක සල්ෆියුරික් වලින් බිංදු කිහිපයක් අපි අරගෙන නිල් ලිට්මස් වලට එකතු කරනවා. එහි පැහැයත් ඔයාලට පේනවා රතු පැහැයකට හැරෙනවා. නැවත අපි ඒ සෝදලා අරගෙන තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලයෙන් බිංදු කිහිපයක් ලබාගෙන නිල් ලිට්මස් වලට එකතු කරනවා. පේනවා ඔයාලට පැහැය රතු පැහැයට හැරෙනවා. එහෙනම් මෙතනදී ඔයාලා දන්නවා නිල් ලිට්මස් රතු පැහැයට හැරෙන්නේ අම්ලයක් නිසා. නිල් ලිට්මස් වල වෙනසක් වෙන්නේ නැත්තේ භස්මයක් නිසා. දැන් අපි රතු ලිට්මස් වලට මේ ද්‍රාවණ වලින් බිංදු කිහිපයේ බැගින් එකතු කරගමු. මුලින් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් අපි එකතු කරගන්නවා. ඔයාලට පේනවා රතු ලිට්මස් වලට දැම්මම එහි පැහැය නිල් පාටට හැරෙනවා කියලා. දැන් අපි මේ ඩ්‍රොප් එක හොදගෙන ඊළඟට සබන් දියර වලින් බිංදු කිහිපයක් ගමු.
ඒ රතු ලිට්මස් වලට එකතු කරාම ඔයාලට පේනවා රතු ලිට්මස් නිල් පැහැයට හැරෙනවා. ඊළඟට විනාකිරි වලින් කොටසක් ගන්නවා. එය රතු ලිට්මස් වලට එකතු කරනවා. ඔයාලට පේනවා පැහැයේ වෙනසක් වෙන්නේ නැහැ. රතු පැහැයම තමයි. මේ ලිට්මස් කඩදාසි සාමාන්‍යයෙන් අපිට නලයේ ඇතුළට කඩදාසිය ඇතුල් කරලා ඒ ද්‍රාවණයෙන් සුළු ප්‍රමාණයක් කඩදාසියේ වැදෙන විදිහට ඇල කරලා අපිට වර්ණ විපර්යාසය බලන්න පුළුවන්. නමුත් අපි මේ සුදු බෑග්ග්‍රවුන්ඩ් එකක් පාවිච්චි කරලා ඔයාලට මේ ද්‍රාවණයෙන් බිඳු කිහිපයක් ඒ කඩදාසියට දාලා පෙන්නන්නේ ඔයගලන්ට වර්ණ විපර්යාසය දැක ගන්න ලේසි වෙන්න. දැන් පේනවා ඔයාලට දෙහියුෂ වලින් රතු ලිට්මස් වලට කොටසක් දැම්මහම එහි වෙනසක් වෙන්නේත් නැහැ. ඊළඟට තනුක සල්ෆියුරික් වලින් අපි දානවා. එහිද වෙනසක් වෙන්නේ නැහැ. ඊළඟට අපි තනුක හයිඩ්‍රොක්ලෝරික් වලින් කොටසක් දානවා රතු ලිට්මස් වලට. එහිදීත් ඔයාලට පේනවා රතු ලිට්මස් රතු පැහැයෙන්ම දිස්වනවා, වෙනසක් වෙන්නේ නැහැ. එහෙනම් ඔයාලට මේ වර්ණ විපර්යාස වලින් පේනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සබන්දියර භස්ම නිසා රතු ලිට්මස් නිල් පැහැයට හැරුණා. අනික් අම්ල නිසා එය රතු පැහැයෙන්ම දිස් වෙනවා, වර්ණ විපර්යාසයක් වෙලා නැහැ. දැන් අපි pH කඩදාසි භාවිතයෙන් අම්ල හා භස්ම හඳුනා ගනිමු. මේ pH කඩදාසි පාවිච්චි කරද්දී අපි pH පරිමාණය ගැන අවබෝධයක් ලබා ගත යුතුයි. මොකද්ද මේ pH පරිමාණය කියන්නේ? යම් ද්‍රව්‍යයක ආම්ලිකතාවය, භාෂ්මිකතාවය, ඒ වගේ මේ ද්‍රව්‍යයේ උදාසීන බව මනින්න පුළුවන් ක්‍රමයක් තමයි මේ pH පරිමාණය භාවිතාව. එහිදී වෙන්නේ මේ එක් ආම්ල වර්ග, භස්ම වර්ග, ඒ වගේම උදාසීන ද්‍රව්‍ය වලට pH අංකයක් තියෙනවා. මේ pH අංක පරාසය තමයි 0 සිට 14. අපි 0 සිට 6 දක්වා තියෙන ද්‍රව්‍ය ආම්ලික ද්‍රව්‍ය කියලා කියනවා. 8 සිට 14 දක්වා pH අංකයේ තියෙන ද්‍රව්‍ය භාෂ්මික ද්‍රව්‍ය කියලා කියනවා. ඒ වගේම මේ පරාසයේ හරි මැද, ඒ කියන්නේ pH 7 කියන අංකයේ තියෙන ද්‍රව්‍ය උදාසීන ද්‍රව්‍ය විදියට සලකනවා. එතකොට මේ pH කඩදාසි වලින් වෙන්නේ මේ pH පරාසයට අදාළ pH අංකවලට එක් වර්ණයන් මේ pH කඩදාසි වලින් ලබා දෙනවා. ඔයාලට මේ වර්ණාවලිය මෙතනින් දකින්න තියෙනවා. උදාහරණයක් ගත්තොත් මේ pH කඩදාසියේ යම් ද්‍රව්‍යයකට දැම්මහම ඒ රතු පැහැයකට හැරුණොත් එහි pH බිඳුවයි කියලා අපිට ගන්න පුළුවන්. එහෙනම් pH බිඳුව නම් එය ආම්ලික ද්‍රව්‍යයක්. ඒ වගේ මේ pH කඩදාසිය හැරෙන වර්ණයට අදාළ pH අංකය අපි බලලා එම ද්‍රව්‍ය ආම්ලිකද, භාෂ්මිකද, උදාසීනද කියලා අඳුන ගන්න පුළුවන්. දැන් අපි මේ pH කඩදාසි දෙකක් සපයගෙන තියෙනවා. ඒට අම්ල සහ භස්ම එකතු කරමු. pH කඩදාසිය කහ පැහැති අපි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් බිඳු කිහිපයක් pH කඩදාසියට දානවා. ඔයාලට පේනවා වර්ණ විපර්යාසයක් වෙනවා. මේ පැහැය නිල් පැහැයකට හැරෙනවා. ඒ තද නිල් පැහැයක් කියලා ඔයාලට පේනවා. මෙතන හයිඩ්‍රොක්ලෝරික් අම්ලයෙන් බිඳු කිහිපයක් කහ පැහැති pH කඩදාසියට එකතු කරනවා. එහි පැහැය රතු වර්ණයකට හැරෙනවා කියලා පේනවා. එහෙනම් ඔයාලට මෙතන පේනවා pH පරාසයත් එක්ක ඒකට අදාළ වර්ණ දීලා තියෙනවා. එහෙනම් අපිට pH අංකය හොයාගන්න පුළුවන් මේ එක එක ද්‍රාවණවල. මේ තද නිල් පැහැයට හැරිලා තියෙන නිසා අපිට මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල pH අංකයත් හයිඩ්‍රොක්ලෝරික් වල pH අංකයත් ඒ පැහැයත් එක්ක ගලපලා නිර්ණය කරන්න පුළුවන්.
දැන් අපි මේ කහ පැහැති pH කඩදාසි වලට එක එක ද්‍රාවණ දාමු. මුලින්ම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් එකතු කරනවා බිංදු කිහිපයක් මේ pH කඩදාසියට. මේ වර්ණ විපර්යාසය බලා ගන්න. මේ පැහැය නිල් පැහැයකට හැරෙනවා. සබන් දියර වලින් එකතු කරමු. එහි පැහැයත් නිල් පැහැයකට හැරෙනවා. මේවායේ භාෂ්මිකතා අණුව ඒ නිල් වල වර්ණ වෙනස් වෙනවා. එක එක pH අගේ අණුව. ඊළඟට ඔයාලට පේනවා විනාකිරි වලින් දැම්මම රතු පැහැයකට හැරෙනවා. දෙහියුෂ වලින් අපි එකතු කරාම එයත් අම්ල වල වර්ණයකට තමයි හැරෙන්නේ. ඔයාලට පේනවා pH පරාසයේ අම්ල සඳහා ඇති වර්ණයන් වලට තමයි මේ ද්‍රාවණ හැරෙන්නේ. දැන් තනක සල්ෆියුරික් වලින් අපි එකතු කරලා බලමු. එහිත් වර්ණය රතු පැහැයකට හැරෙනවා. හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ කොටසක් අපි දාලා බලමු. එයත් රතු පැහැයට හැරෙනවා. මේකට හේතුව pH පරාසයත් එක්ක එක එක වර්ණ තියෙනවා. ඒ pH අගයට අනුව මේ වයේ වර්ණ වෙනස් වෙනවා. අපිට එතකොට pH අගය දැනගන්න පුළුවන් වෙනවා මේ වර්ණ ගලපලා බලලා. ඔයාලට මෙතනදී දීලා තියෙනවා මේ ද්‍රාවණ එක් එක් දර්ශකවලදී පෙන්වන පැහැයන්. දැන් ඔයාලා හොඳින් අවබෝධ කරගන්න මේ එක් එක් දර්ශකයන් අම්ල සමග ලබා දෙන වර්ණය මොකද්ද? භෂ්ම සමග ලබා දෙන වර්ණය මොකද්ද කියලා. මම ආයෙත් ඔයාලට මතක් කරලා දෙන්නම්. නිල් ලිට්මස් අම්ල සමග රතු වර්ණය ලබා දෙනවා. භෂ්ම සමග නිල් වර්ණය ලබා දෙනවා. ඒ කියන්නේ වර්ණයේ වෙනසක් වෙන්නේ නැහැ. ඒ වගේම රතු ලිට්මස් අම්ල සමග රතු වර්ණයම පෙන්නනවා. වෙනසක් වෙන්නේ නැහැ. නමුත් භෂ්මයේ සමග නිල් පැහැයට හැරෙනවා. pH කඩදාසි ගත්තහම අම්ල සමග රතු, තැඹිලි, කහ වැනි වර්ණ විපර්යාස පෙන්නනවා. භෂ්ම සමග තද කොළ, නිල්, දම් වැනි වර්ණ පෙන්නනවා. ෆිනොප්තැලින් ගත්තහම මේ අවර්ණ ද්‍රාවණයක්. මේ අම්ලයකට දැම්මහම වර්ණ විපර්යාසයක් පෙන්වන්නේ නැහැ. නමුත් භෂ්මයක් සමග රෝස පැහැයට හැරෙනවා. මෙතිල් ඔරෙන්ජ් ගත්තහම එය අම්ලයක් සමග රතු වර්ණය ලබා දෙනවා. භෂ්මයක් සමග කහ වර්ණය ලබා දෙනවා. දැන් අපි දර්ශක භාවිතයෙන් අම්ල හා භෂ්ම හඳුනගත්තා. දැන් අපි බලමු මේ අම්ල කියන්නේ මොනවද? භෂ්ම කියන්නේ මොනවද කියලා. අපි 7 දී 8 දී ඉගෙනගත්ත දැනුමට වඩා වැඩි දැනුමක් මේ අම්ල භෂ්ම ගැන මෙතනදී ඉගෙන ගන්නවා. අපි මෙතනදී අම්ල කියන ද්‍රව්‍ය හරියට නිර්වචනය කරන්න දැනගන්න ඕන. මේ අම්ල කියන්නේ ජලීය ද්‍රාවණයකදී අයනීකරණය වෙලා හයිඩ්‍රජන් අයන මුදා හරින රසායනික සංයෝගයක්. ඒ කියන්නේ අපි යම් රසායනික සංයෝගයක් ජලයට දැම්මහම එහිදී එම සංයෝගය අයන වලට කැඩෙනවා. ඒ අයන වලට කැඩෙද්දී හයිඩ්‍රජන් ධන අයන පිට කරනවා නම් එය අම්ලයක් විදිහට තමයි අපි හඳුන්වන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත්
මේ HCl ඒ කියන්නේ හයිඩ්‍රොක්ලෝරික් කියන රසායනික ද්‍රව්‍ය අපි ජලීය ද්‍රාවණයක් විදිහට ගත්තොත් ඒ ජලයේදී අයනීකරණයට ලක් වෙනවා හයිඩ්‍රජන් ධනායන විදිහටත් ක්ලෝරින් ඍණායන විදිහටත්. ඔයාලා මේ වගේ සමීකරණයක් ලියද්දී අවධානය යොමු කරන්න ඕන කරුණු කීපයක් තියෙනවා. මෙහි ප්‍රතික්‍රියක සහ ඵලවලට අදාළ ස්වභාවයන් එහි වරහන් ඇතුලේ දක්වන්න ඕන. එතකොට මේ හැම ද්‍රව්‍යයක්ම ජලීය ද්‍රාවණයක් නිසා අපි වරහන් ඇතුලේ AQ කියන ඉංග්‍රීසි අකුරු යොදනවා. ඒකට හේතුව තමයි ඒවා ජලීය ස්වභාවයෙන් දක්නට ලැබීම. ඒ කියන්නේ ඒක්වස් කියන තේරුම හින්දා තමයි අපි AQ කියන අකුරු වරහන් ඇතුලේ යොදන්නේ. ඒ වගේම අයන ලියද්දී එම අයන ධනායනද ඍණායනද කියලා පෙන්වන්න ඕන අදාළ සංකේතයේ දකුණු පස ඉහළින්. මේ හයිඩ්‍රජන් ධනායන මුදාහරින ප්‍රබලතාවය අනුව අපිට අම්ල වර්ග දෙකකට බෙදන්න පුළුවන් ප්‍රබල අම්ල සහ දුබල අම්ල කියලා. ප්‍රබල අම්ල වලට උදාහරණ තමයි හයිඩ්‍රොක්ලෝරික් අම්ලය, සල්ෆියුරික් අම්ලය, නයිට්‍රික් අම්ලය. ඔයාලා මේ වගේ රසායනික සූත්‍රය හොඳින් මතක තියාගන්න. ඒ වගේම දුබල අම්ල විදිහට අපිට ගන්න පුළුවන් ඇසිටික් අම්ලය, කාබොනික් අම්ලය, ෆොස්ෆොරික් අම්ලය. අපි දැන් බලමු මේ ප්‍රබල අම්ල දුබල අම්ල වලින් වෙනස් වෙන්නේ කොහොමද කියලා. මේ ප්‍රබල අම්ල වල ජලීය ද්‍රාවණයක් ගත්තාම ඒ පූර්ණ අයනීකරණයකට ලක් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ සංයෝගයේ සම්පූර්ණයෙන්ම අයන බවට පත් වෙලා තියෙන්නේ. එතනදී මෙහි තියෙන සියලුම අණු හයිඩ්‍රජන් ධනායන වලටද ඒට අදාළ ඍණායන වලටද විඝටනය වෙලා තියෙනවා. එතකොට නිදහස් අණු තියෙන්නේ නැහැ. අයන විතරයි දක්නට ලැබෙන්නේ. අපි දුබල අම්ලයක් ගැන කතා කළොත් මේ ජලීය ද්‍රාවණයකදී භාගිකව අයනීකරණය වෙනවා. මෙහිදී භාගිකව අයනීකරණය වෙලා තමයි හයිඩ්‍රජන් අයන මුදාහරින්නේ. එහිදී අණු වලින් කොටසක් පමණක් හයිඩ්‍රජන් ධනායන විදිහටත් එහි අදාළ ඍණායන බවටත් විඝටනය වෙනවා. අයනීකරණයට ලක් නොවූ අණු මෙහි අන්තර්ගත වෙනවා. දැන් අපි බලමු මේ ප්‍රබල අම්ල කිහිපයක් අයනීකරණය වන ආකාරය. ඔයාලට මෙතන පේනවා හයිඩ්‍රොක්ලෝරික් අම්ලය කියන ප්‍රබල අම්ලය පූර්ණ අයනීකරණය වෙලා හයිඩ්‍රජන් ධනායනයි ක්ලෝරින් ඍණායනයි හැදෙනවා. ඒ වගේම සල්ෆියුරික් කියන ප්‍රබල අම්ලය පූර්ණ අයනීකරණයට ලක් වෙලා හයිඩ්‍රජන් ධනායන දෙකක්ද සල්ෆේට ඍණායන එකක්ද ලබා දෙනවා. මෙතන හොඳට බලන්න සල්ෆේට ඍණායන වල රසායනික සූත්‍රය තමයි SO4 2-. ඊළඟට නයිට්‍රික් අම්ලය ගත්තාම ඒ කියන්නේ HNO3 ඒ පූර්ණ අයනීකරණයට ලක් වෙනවා හයිඩ්‍රජන් ධනායන විදිහටත් නයිට්‍රේට් ඍණායන විදිහටත්. මෙතන නයිට්‍රේට් ඍණායනයේ සූත්‍රය හොඳට බලන්න. ඒ අපි ලියන්නේ NO3- විදිහට. මේ එක් සූත්‍ර ඔයාලා හොඳට මතක තියාගන්න. ඒ වගේම මේ අයනීකරණයේදී කොහොමද මේ අයන වලට කැඩෙන්නේ කියලා ඔයාලට මෙතනදී මතක තියාගන්න එක ගොඩක් වැදගත්. දැන් අපි මේ පොදුවේ අම්ලවල ගුණ ගැන කතා කරමු. සාමාන්‍ය සාන්ද්‍ර අම්ල අඩංගු බෝතල් වල ඔයාලා දැකලා තියෙනවා අන්තරායකාරී සලකුණු ලකුණු කරලා තියෙනවා. ඇයි මෙහෙම සංකේත දක්වලා තියෙන්නේ? මේ අම්ල ගත්තාම ආම්ලිකතාවයේ වැඩි අම්ල අපි සාන්ද්‍ර අම්ල කියලා කියනවා. මේ සාන්ද්‍ර අම්ල විවිධ අනතුරු වලට හේතු වෙනවා. මොකද මේ සාන්ද්‍ර අම්ල විකාදක ගුණ පෙන්වනවා. ඒ යම්කිසි ද්‍රව්‍යයක් සමග ගැටුණාම මේ ද්‍රව්‍ය පිලිස්සීමට ලක් වෙනවා. උදාහරණයක් විදිහට අපේ සමේ තැවරුනොත් එහෙම මේ සාන්ද්‍ර අම්ල අපේ හැම පිලිස්සුමකට ලක් වෙනවා. ඒ වගේම මේ අම්ල ඇඹුල් රසයකින් යුක්තයි. මෙය ඒට අයත් ලාක්ෂණික රසයක්. හැබැයි අපි විද්‍යාගාරයේ භාවිතා කරන අම්ල රස බැලීමක් කරන්නේ නැහැ. එය අනතුරුදායකයි. තවත් අම්ලවල තියෙන එක් විශේෂ ගුණයක් තමයි
සක්‍රියතා ශ්‍රේණිය ඔයාලා 10 වසරේදී ඉගෙන ගන්නවා. මේ සක්‍රියතා ශ්‍රේණිය හයිඩ්‍රජන් ලකුණු කරලා තියෙන තැනට ඉහළින් තියෙන ලෝහ. උදාහරණයක් ගත්තාම මැග්නීසියම් වගේ ලෝහ මේවා සමග ප්‍රතික්‍රියා කරලා එම ලෝහයේ ලවණය හා හයිඩ්‍රජන් වායුව නිපදවනවා. මෙතන සූත්‍රය බලන්න. මැග්නීසියම් හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සමග ක්‍රියා කරලා මැග්නීසියම් ක්ලෝරයිඩ් සහ හයිඩ්‍රජන් ලබා දෙනවා. මේවායේ සූත්‍ර ඔයාලා හොඳට මතක තියාගන්න ඕන. ඒ වගේම මෙම සමීකරණ ලියද්දී මම පෙර කිව්වා වගේ මේ ද්‍රව්‍යවල ස්වභාවයන් වරහන් ඇතුලේ දාන්න ඕන. ඔයාලට මෙතන පේනවා මැග්නීසියම් ඝන ද්‍රව්‍යයක් නිසා ඒ සොලිඩ් කියන තේරුම ඇතුව වරහන් ඇතුලේ දක්වලා තියෙනවා. හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ජලීය ද්‍රාවණයක් හින්දා ඒක්වස් කියන ලකුණ දාලා තියෙනවා. මැග්නීසියම් ක්ලෝරයිඩ් ඒක්වස් විදිහටත් හයිඩ්‍රජන් ගෑසස් විදිහටත් දාලා තියෙනවා. ඒ වගේම මෙවැනි සමීකරණ ලියද්දී ඔයාලා තුලිත සමීකරණ ලියන්න උත්සාහ කරන්න. තවත් අම්ලයකේ ගුණයක් තමයි කාබනේට හෝ බයිකාබනේට සමග අම්ලයක් ප්‍රතික්‍රියා කළොත් කාබන් ඩයොක්සයිඩ් නිපදවනවා. ඔයාලට මේ දීලා තියෙන උදාහරණය බලන්න. කැල්සියම් කාබනේට කියන්නේ කැල්සියම් වල කාබනේටය. එය හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සමග ක්‍රියා කරලා කැල්සියම් ක්ලෝරයිඩ්, ජලය, ඒ වගේම කාබන් ඩයොක්සයිඩ් කියන වායුව නිපදවනවා. දැන් අපි මේ අම්ල භාවිත වන අවස්ථා කිහිපයක් උදාහරණ සහිතව බලමු. මේ වාහනවල බැටරි තියෙනවනේ. ඒ බැටරි වලට බැටරි ඇසිඩ් කියලා තරලයක් දානවා. ඒ තරලය තනුක කරන ලද සල්ෆියුරික් අම්ලය. අපි කියනවා lead acid accumulator කියලා මේ බැටරි වර්ගයට. ඒ වගේම ඔයාලා අහලා ඇති රාජ අම්ලය කියලා ද්‍රව්‍යයක්. අපි කියනවා aqua regia කියලා. මේ රාජ අම්ලය හදලා තියෙන්නේ 1:3 අනුපාතයට සාන්ද්‍ර නයිට්‍රික් අම්ලය හා සාන්ද්‍ර හයිඩ්‍රොක්ලෝරික් අම්ලය මිශ්‍ර කරලා. මේ භාවිතා කරන්නේ රත්රන්, ප්ලැටිනම් වැනි ලෝහ දිය කිරීමට. ඒ වගේම ආහාර සැකසීමේදී අපි විනාකිරි භාවිතා කරනවා. මේ විනාකිරි හදලා තියෙන්නේ ඇසිටික් අම්ලය භාවිතා කරලා. ඒ වගේම මේ ඇසිටික් අම්ලය භාවිතා කරනවා රබර් කිරි මිදවීම සඳහා. රබර් ගස් වලින් ලබා ගන්නා රබර් කිරි ඝන තත්ත්වයට පත්වීමක් මෙහිදී සිද්ධ වෙනවා. මේ විදිහට ඔයාලට අම්ල කිහිපයකම භාවිතයන් ඔයාලට මේ විදිහට අපි chart එකකින් පෙන්නලා තියෙනවා. මේ වයින් ඕගොල්ලෝ විභාගෙට ලියන්න පුළුවන් කරුණු කිහිපයක් මතක තියාගන්න. දැන් අපි භස්මයක් කියන්නේ මොකක්ද කියලා බලමු. භස්මයක් කියන්නේ ජලීය ද්‍රාවණයකදී හයිඩ්‍රොක්සිල් අයන අපි OH ඍණ අයන කියලා කියනවා. මෙම අයන සාන්ද්‍රණය ඉහළ නංවන රසායනික සංයෝගයක් විදිහට තමයි හඳුන්වන්නේ. ඔයාලට මෙතන පේනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන රසායනික ද්‍රව්‍ය ජලීය ද්‍රාවණයකදී අයනීකරණයට ලක් වෙනවා සෝඩියම් ධන අයන විදිහටත් OH ඍණ අයන විදිහටත්. මෙහිදී OH ඍණ අයන ලබා දෙන නිසා මෙම ද්‍රව්‍ය භස්මයක් විදිහට අපි සලකනවා. මේ භස්මත් හයිඩ්‍රොක්සිල් අයන ලබා දෙන ප්‍රබලතාවය අනුව ප්‍රබල භස්ම, දුබල භස්ම කියලා වර්ග කරනවා. ප්‍රබල භස්ම විදිහට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වැනි ද්‍රව්‍ය ගන්න පුළුවන්. දුබල භස්ම විදිහට ඇමෝනියා ද්‍රාවණයේ NH4OH කියලා අපි සූත්‍රයේ කියනවා. මෙය දුබල භස්මයක් විදිහට සලකන්න පුළුවන්. මෙතනදී අපි ප්‍රබල භස්ම හා දුබල භස්ම අතර වෙනස්කම් බලමු. ප්‍රබල භස්ම ජලීය ද්‍රාවණයේදී පූර්ණ ලෙස අයනීකරණය වෙනවා. ඒ වගේම එහිදී අණු සියල්ලම ජලයේදී හයිඩ්‍රොක්සිල් අයන හා එහි අදාළ ධන අයන වලට විඝටනය වෙනවා. ඒ නිසාහි නිදහස් අණු පවතින්නේ නැහැ. අයන පමණයි දක්නට ලැබෙන්නේ. හැබැයි දුබල භස්ම ගත්තහම
ජලීය ද්‍රාවණයකදී භාගික වශයෙන් තමයි අයනීකරණය වෙන්නේ. අණු වලින් කොටසක් පමණයි හයිඩ්‍රොක්සිල් අයන සහ ඒට අදාළ ධන අයන බවට පත් වෙන්නේ. අයනීකරණය වුණේ නැති අණු ආකාරයටම ද්‍රාවණගත වෙලා තියෙනවා. මෙතන ඔයාලට මේ ප්‍රබල භස්ම අයනීකරණය වන ආකාරය පෙන්වලා තියෙනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අයනීකරණය වෙලා තියෙනවා සෝඩියම් ධන අයනය සහ හයිඩ්‍රොක්සිල් අයනය විදිහට. පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් අයනීකරණය වෙලා තියෙනවා පොටෑසියම් ධන අයනය සහ OH ඍණ අයනය විදිහට. මෙහිදීත් ඔයාලා මතක තියාගන්න මෙම ද්‍රව්‍යවල ස්වභාවයන් වරහන් ඇතුළේ දාන්න ඕන ඒක්වස්ද ගෑසස්ද කියලා. මෙහිදී සියලුම ද්‍රව්‍ය ජලීය ද්‍රාවණ නිසා ඒ ජලීය ද්‍රාවණයේදී අයනීකරණය වෙලා තියෙන නිසා අපි සියල්ලම ඒක්වස් විදිහට තමයි සංකේත කරන්නේ. දැන් අපි භස්මවල ගුණ කිහිපයක් බලමු. භස්ම ගත්තහම ජලයේ හොඳින් දිය වෙන භස්ම ක්ෂාර භස්ම කියලා හඳුන්වනවා. උදාහරණයක් විදිහට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්, ඇමෝනියා වැනි ද්‍රාවණ ජලයේ හොඳින් දිය වෙන නිසා මේවා ක්ෂාර භස්ම කියලා හඳුන්වනවා. ඒ වගේම මේ භස්ම වලට ලාක්ෂණික ගුණයක් තමයි අතින් ස්පර්ශ කරාම සබන් වැනි ලිස්සන ගතියක් දැනෙනවා. අපි දන්නවා භස්මයක් අම්ලයක් සමග ප්‍රතික්‍රියා කරලා ලවණ හා ජලය හදනවා. ඒ වගේම භස්ම රතු ලිට්මස් වල වර්ණය නිල් පැහැයට හරවනවා. ඊළඟට අපි භස්ම කීපයක භාවිතයන් බලමු. අපි දන්නවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන භස්මය සබන් වර්ග නිපදවීමට භාවිතා කරනවා. ඒ නිසා තමයි සබන් වලට ලිස්සන සුළු ස්වභාවයක් ලැබිලා තියෙන්නේ. ඒ වගේම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සායම් වර්ග නිපදවීමටත් භාවිතා කරනවා. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් කියන භස්මය මේ උදරයේ අම්ල ගතිය සමනය කිරීමට පාවිච්චි කරනවා. මිල්ක් ඔෆ් මැග්නීසියා කියන සිරප් එකේ තියෙන මේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් භස්මය. මෙය ගෑස්ට්‍රයිටිස් වලට අපි පාවිච්චි කරනවා අපේ ආමාශයේ තියෙන අම්ල ගතිය අඩු කරගන්න. මේ විදිහට භස්ම කිහිපයකම භාවිත අවස්ථා ඔයගොල්ලන්ට මෙතනින් දක්වලා තියෙනවා. මේන් කිහිපයක් මතක තියාගන්න. දැන් අපි මේ උදාසීනීකරණය කියන සංසිද්ධිය හඳුනා ගනිමු. අපි අම්ල භස්ම ගැන කතා කරද්දී මේ උදාසීනීකරණය කියන සංසිද්ධිය කතා කරන්නම වෙන මාතෘකාවක්. උදාසීනීකරණයේදී වෙන්නේ අම්ලයක් භස්මයක් සමග ප්‍රතික්‍රියා කරලා ලවණ සහ ජලය සෑදීම. අපි දැන් පොඩි පරීක්ෂණයක් මගින් මේ උදාසීනීකරණය හඳුනා ගනිමු. මේකට අපි අනුමාපනයක් යොදාගන්නේ. අපි මෙතන සරල අනුමාපනයක් තමයි ඔයාලට පෙන්වන්නේ. මෙහිදී ඔයාලා හොඳින් තේරුම් ගන්න අම්ලයකට භස්මයක් එකතු කරද්දී හෝ භස්මයකට අම්ලයක් එකතු කරද්දී යම් අවස්ථාවකදී එහි ආම්ලික හා භාෂ්මික ගුණ නැති වී උදාසීනීකරණයට ලක්වන ආකාරය. අපි දැන් සරල අනුමාපනයක් කරන්න යන්නේ මේ උදාසීනීකරණය හඳුනා ගන්න. අපි මෙතනදී පාවිච්චි කරනවා මේ සඳහා මේ විද්‍යාගාර උපකරණ ටික. මෙහිදී අනුමාපන ෆ්ලාස්කුවක් පාවිච්චි කරනවා. තනුක හයිඩ්‍රොක්ලෝරික් ආම්ලය ෆිනොප්තැලින් පාවිච්චි කරනවා. අපි මේ අනුමාපන ෆ්ලාස්කුවට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයෙන් පරිමාවක් දාලා තියෙන්නේ. දැන් අපි පිනොප්තැලින් මේට එකතු කරගන්නවා. අපි දන්නවා එතකොට පැහැය රෝස පැහැයකට හැරෙනවා. දැන් අපි මේ රෝස පැහැය පාවිච්චි කරනවා මෙහි භාෂ්මිකතාවය නිර්ණය කරන්න. දැන් අපි ඩ්‍රොපරයකට අම්ලය අරගෙන අම්ලයෙන් බිංදු කිහිපයේ බැගින් මේ භස්මයට දානවා. එතකොට ඔයාලා දන්නවා භස්මයට අම්ලය එකතු වෙන්න භාෂ්මිකතාවය අඩු වෙනවා. ඒ කියන්නේ භස්ම ගුණ ටික ටික අඩු වෙනවා. යම් වෙලාවකදී මෙහි භස්ම ගුණය මුළුමනින්ම නැති වෙනවා අම්ල සමග ප්‍රතික්‍රියා කරලා. ඒ වෙලාව අඳුර ගන්න තමයි අපි මේ දර්ශකයේ පාවිච්චි කරන්නේ. දර්ශකයේ වර්ණ විපර්යාසය හොඳට බලන්න ඔයාලා. අපි බිංදු කිහිපයේ බැගින් දාලා හොඳට මෙය
කලවම් කරන්න ඕන. මොකද එතකොට තමයි අම්ලය භෂ්මය හොඳින් කලවම් වෙලා ප්‍රතික්‍රියා කරන්නේ. අපි දන්නා මේ ප්‍රතික්‍රියාවේදී අම්ල සහ භෂ්ම අතර ප්‍රතික්‍රියාවේදී ලවණ සහ ජලය හදනවා. එතකොට ඒ උදාසීන ද්‍රව්‍යයක් වෙනවා. එතකොට මෙහි ෆිනොප්තැලින් වල වර්ණය උදාසීන ද්‍රව්‍යයකදී එය අවර්ණ පැහැයට හැරෙනවා කියලා අපි දන්නවා. දැන් හොඳින් අපි මේ ෆිනොප්තැලින් වල වර්ණ විපර්යාසය බලන්න. රෝස පැහැය අවර්ණ වුණොත් එහි ප්‍රතික්‍රියාව අවසන් වෙලා උදාසීනීකරණය වෙලා තියෙනවා කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා ටික ටික මේ ෆිනොප්තැලින් වලින් හැරුණු රෝස පැහැය අඩු වේගන යනවා. ඒ කියන්නේ එහි අම්ල භෂ්ම ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. දැන් ඔයාලට පේනවා මේ රෝස පැහැය තවත් අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ භෂ්ම ගුණ අඩු වෙමින් පවතින්නේ. මේට උදාසීනීකරණයෙන් පස්සේ අම්ල වැඩිපුර එකතු වුනහම ආම්ලිකතාවයත් වැඩි වෙන්න පුළුවන්. එතකොටත් මේ ෆිනොප්තැලින් වල වර්ණය අවර්ණ වෙන්න පුළුවන්. මොකද අම්ල වලදී ෆිනොප්තැලින් වල වර්ණය අවර්ණ වෙන නිසා. දැන් ඔයාලට පේනවා අම්ලය එකතු කරන්න මෙය අවර්ණ වේගන වෙනවා. දැන් පැහැදිලිවම අවර්ණ බවට පත් වුණා. එහෙනම් මේ උදාසීන වෙලා තියෙනවා. අපි මේ සරල අනුමාපනයක් විදිහටයි කළේ. හරියටම පරිමාණ බලලා එකතු කරේ නැහැ. නමුත් ඔයාලට තේරුම් ගන්න පුළුවන් මේ අම්ලයෙන් කොටසක් භෂ්මයට එකතු කළාම එහි භාෂ්මික ගුණය අඩු වෙනවා. ඒ වගේම හරියටම අම්ලයයි භෂ්මයයි උදාසීන වන අනුපාතයට මිශ්‍ර වුණාම ඒ ප්‍රතික්‍රියා කළ උදාසීන තත්ත්වයට පත් වෙනවා. මෙතනදී හරියට මේ අම්ලයේ ආම්ලික ගුණයත් භෂ්මයේ භාෂ්මික ගුණයත් නැති වෙලා උදාසීන වෙන අවස්ථාවේදී තමයි මේ ෆිනොප්තැලින් වල වර්ණය අවර්ණ වෙන්නේ. එතනින් එහාට අම්ලය වැඩි වුණත් එහි ආම්ලික ගතිගුණ වැඩි වෙලා ෆිනොප්තැලින් වල වර්ණය අවර්ණ විදියටම තියෙන්න පුළුවන්. එහෙනම් අපිට O level මට්ටමට ආවහම මේ උදාසීනීකරණය කියන එක හඳුන්වන්න පුළුවන්. අම්ලයකින් නිදහස් වන හයිඩ්‍රජන් ධනායන භෂ්මයකින් නිදහස් වන හයිඩ්‍රොක්සිල් අයනය කියන්නේ OH ඍණායන මේ දෙක සම්බන්ධ වී ජල අණු සෑදීම කියලා. ඔයාලට මේක මේ විදිහට සමීකරණයකින් පෙන්වුම් කරන්න පුළුවන්. හයිඩ්‍රජන් ධනායන A+ හයිඩ්‍රොක්සිල් අයන A+ ප්‍රතික්‍රියා කරලා ජලය H2O ලික්විඩ් හදනවා. එහෙනම් දැන් මේ උදාසීනීකරණයෙන් ඇතිවන ලවණ පිළිබඳ අපි පොඩ්ඩක් කතා කරමු. එතකොට අපි දන්නවා ලවණ හදන්නේ අම්ල භෂ්ම සමග ප්‍රතික්‍රියා කරලා. මේවට උදාහරණයක් ගත්තොත් ලුණු, සේලයින් ද්‍රාවණය වැනි උදාහරණ ගන්න පුළුවන්. මෙතනදී ඔයාලට පෙන්නලා තියෙනවා විවිධ අම්ල විවිධ භෂ්ම සමග ප්‍රතික්‍රියා කරලා ලවණ සහ ජලය සාදන ආකාරය. මේ ප්‍රතික්‍රියා කිහිපය ඔයාලා හොඳට මතක තියාගන්න ඕන. මෙහිදී යොදන අම්ලය භෂ්මය වගේම මෙයින් ලැබෙන ලවණ මොනවද කියලා. හැම සමීකරණයේම අවස්ථාවේ කියන්නේ ස්වභාවය ඒක්වස්ද ලික්විඩ්ද ගෑස්ද කියලා ඔයාලා වරහන් ඇතුලේ දාන්න පුරුදු වෙන්න ඕන. දැන් අපි බලමු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන භෂ්මය හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් කියන අම්ලය සමග ක්‍රියා කරලා සෝඩියම් ක්ලෝරයිඩ් සහ ජලය ලැබෙනවා. එතකොට සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ ලවණය. පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් සමග හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ප්‍රතික්‍රියා කරලා පොටෑසියම් ක්ලෝරයිඩ් සහ ජලය ලැබෙනවා. මෙතන පොටෑසියම් ක්ලෝරයිඩ් කියන්නේ ලවණය. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් කියන භෂ්මය සමග නයිට්‍රික් අම්ලය ප්‍රතික්‍රියා කරලා මැග්නීසියම් නයිට්‍රේට් හදනවා. ඒ වගේම ජලය හදනවා. මැග්නීසියම් නයිට්‍රේට් කියන්නේ ලවණය. මේ ලවණ ගත්තාම සියලුම ලවණ උදාසීන ගුණ විතරක් පෙන්වන්නේ නැහැ. මොකද ලවණ හැදෙද්දී එකිනෙක සමග ප්‍රතික්‍රියා කරන අම්ලවල හා භෂ්මවල ප්‍රබලතාවය මත තමයි ඒ ලවණයේ ආම්ලික භාෂ්මික හෝ උදාසීන ගතිගුණ රඳා පවතින්නේ. උදාහරණයක් ගත්තොත්
අපි පෙරත් කතා කළා මේ ප්‍රබල ආම්ල හා ප්‍රබල භස්ම සමග ප්‍රතික්‍රියාවෙන් හැදෙන ලවණ තමයි උදාසීන ලක්ෂණ පෙන්눔 කරන්නේ. ලවණවල ගුණ කිහිපයක් කතා කළොත් මේ ලවණ ස්පටික රූපී, ඒ වගේම ඝන සංයෝග, බොහොමයක් ලවණ ජලයේ දිය වෙනවා. සාමාන්‍යයෙන් ලවණ වලට ඉහළ ද්‍රවාංකයක් සහ තාපාංකයක් තියෙනවා. අපි මේ ලවණ කිහිපයක් භාවිතා කරන අවස්ථා පිළිබඳ කතා කරමු. මෙහිදී ඔයාලට පේනවා මේ සෝඩියම් ක්ලෝරයිඩ් කියන ලවණය ආහාර පිළියෙල කිරීමේදීත් ආහාර කල් තබා ගැනීමේදීත් පාවිච්චි කරනවා. අපි ආහාර පිළියෙල කිරීමේදී මේ සෝඩියම් ක්ලෝරයිඩ් රසකාරකයක් විදිහට භාවිතා කරනවා. අපි සාමාන්‍ය ව්‍යවහාරයේ කියන්නේ ලුණු කියලා. ආහාර කල් තබා ගැනීමේදීත් එය පරිරක්ෂණ කාරකයක් ලෙස පාවිච්චි කරනවා. මාළු වර්ග, මස් වර්ග වගේ ලුණු වල දාලා තිබ්බහම එය අපිට කල් තබා ගන්න ලේසි. ඒ වගේම කොපර් සල්ෆේට් කියන ලවණය විද්‍යුත් ලෝහාලේපනයේදී පාවිච්චි කරනවා. කොපර් කියන ලෝහය යම්කිසි පෘෂ්ඨයක තවර ගන්න අපි මේ විද්‍යුත් ලෝහාලේපනය කියන සංසිද්ධිය යොදා ගන්නවා. මේ කොපර් සල්ෆේට් ලවණය ද්‍රාවණයක් විදිහට අපි සපයගෙන විද්‍යුත් ලෝහාලේපනය කරන්නේ එහි කොපර් යම්කිසි ලෝහ පෘෂ්ඨයක් මත තවර ගැනීමට. ඒ වගේම මේ කොපර් සල්ෆේට් ලවණය දිලීර නාශකයක් විදිහටත් පාවිච්චි කරනවා. ඒ කෘෂි කර්මාන්තයේදී බොහෝ විට පාවිච්චි කරනවා. ඔය ශාකවල වගේ දිලීර රෝග ඇති වුනහම එය විනාශ කිරීමට මේ ලවණය පාවිච්චි කරන්නේ. මෙතනදී ඔයාලට තවත් එවැනි ලවණ කිහිපයක භාවිත අවස්ථා පෙන්වලා තියෙනවා. අපි මේ අම්ල භස්ම උදාසීනීකරණයේ හමුවන අවස්ථා කිහිපයක් කතා කරමු. සාමාන්‍යයෙන් උදරයේ ඇතිවන අම්ල ගතිය, ඒ කියන්නේ ગેස්ට්‍රයිටිස් කියන්නේ, මෙහිදී ඕගොල්ලෝ මිල්ක් ඔෆ් මැග්නීසියා දියරය ලබා ගන්නවා. මේ දියරේ අඩංගු වෙන්නේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්. මේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ භස්මයක්. එතකොට ආමාශයේ තියෙන වැඩිපුර හයිඩ්‍රොක්ලෝරික් අම්ලය මේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් කියන භස්මයේ සමග ප්‍රතික්‍රියා කරලා උදාසීන වීමක් වෙනවා. එතකොට අම්ල ගතිය අඩු වෙනවා. ඒ වගේම මීමැස්සන් දෂ්ට කළ විට හුණු ආලේප කිරීමත් අපි එදිනෙදා ජීවිතයේදී දකින උදාහරණයක්. මෙහිදී වෙන්නේ මේ මීමැස්සන්ගේ විසෙහි ආම්ලික ගතියක් තියෙන නිසා, හුණු කියන්නේ භස්මයක් නිසා මේ දෙක ප්‍රතික්‍රියා කරලා මේ උදාසීන වීම නිසා තමයි වේදනාව අඩු වෙන්නේ. ඒ වගේම දෙබරුන් දෂ්ට කරාම විනාකිරි හෝ දෙහියුෂ වැනි ද්‍රව්‍ය ආලේප කරනවා. ඇයි මෙහිදී ආම්ලික ද්‍රව්‍ය ආලේප කරන්නේ? මොකද දෙබරුන්ගේ විෂ භාෂ්මිකයි. එතකොට අපි ආම්ලික දෙයක් එහි ආලේප කළාම ඒ උදාසීන වෙලා වේදනාව පහ වෙනවා. ඒ වගේම වගා කටයුතු වලදී ආම්ලික පසට හුණු යොදනවා. මොකද ආම්ලික පසට හුණු කියන භස්මය යෙදුවහම උදාසීන වෙනවා. මේ විදිහට අපි එදිනෙදා ජීවිතයේදී මේ අම්ල භස්ම අතර ප්‍රතික්‍රියා උදව්වකට ගන්නවා.